හොඳයි පුතේ. අද අපි කරන්නේ ත්‍රිකෝණමිතිය පාඩම. ත්‍රිකෝණමිතිය කියලා කියන්නේ O level paper එකේ 11 වසර සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ සාමාන්‍යයෙන් දෙවැනි ප්‍රශ්න පත්‍රයේ අවසාන ගාන 12 වෙනි ගාන විදිහට හැම අවුරුද්දෙම එනවා. 12 වෙනි ගානට ආවේ නැත්තම් දෙවැනි ප්‍රශ්න පත්‍රයේ එක කොටසේ 4 වෙනි ගාන විදිහට එනවා. දෙවැනි ප්‍රශ්න පත්‍රය ඇතුළේ තියෙන්නේ AB කියලා. ඒ කොටසේ 4 වෙනි ගාන විදිහට තියෙනවා. එහෙම නැත්තම් B කොටසේ අවසාන ගාන කියන 12 වෙනි ගාන විදිහට තියෙනවා. හැම අවුරුද්දෙම එනවා ත්‍රිකෝණමිතිය. හරිම ලේසි. ත්‍රිකෝණමිතියේ පොඩි කොටසක් එන්නේ. ඒකට ලකුණු 10ක් ගන්න පුළුවන්. දැන් මම ත්‍රිකෝණමිතිය පාඩම කරන පිළිවෙල ඔයාලට බොහොම වේගෙන් මේ YouTube එක හරහා කරන විදිහට බොහොම ඉක්මනින් ඔයාලට තියෙන ටික කියලා දෙන්නම්. ත්‍රිකෝණමිතියේදී අපි පාවිච්චි කරනවා අනුපාත තුනක්. ඒ කියන්නේ සයිනය, කොසයිනය, ටැන්ජන්ටය. ඒ කියන්නේ මොනවද කියලා මම කියන්නම්. සාමාන්‍ය ත්‍රිකෝණමිතිය අනුපාත පාවිච්චි වෙන්නේ ඍජු කෝණ ත්‍රිකෝණයක් එක්ක. මෙන්න ඍජු කෝණ ත්‍රිකෝණය. ඍජු කෝණ ත්‍රිකෝණයක අපි කියනවා මේ කෝණය අංශක 90ක් වෙනකොට මේ පැත්තට තියෙන මේ දිග පාදයට අපි කියනවා කර්ණය. එතකොට අපි සාමාන්‍යයෙන් ගණන් හදනකොට අපි සලකනවා යම්කිසි කෝණයක්. අපි හිතුවොත් මේ කෝණය සම්බන්ධ කරගෙන මේ ගණන් හදනවා නම් අපි මේකට නිකන් අගයක් දෙනවා. අංශක 30යි, 60යි, 20යි, 30යි, 25යි, 10යි, 15යි කියලා. ඕකට පොදුවේ අපි හිතනවා θ කියලා අකුරක් දානවා. දැන් මොකද්ද මේක අපි කෝණයට අකුරු තුනක් දාමු A, B, C කියන ත්‍රිකෝණය. θ කියන්නේ මොකක්ද? දැන් ඔක දන්නේ නැහැ. θ කියන්නේ බය වෙන්න එපා. සාමාන්‍යයෙන් ගණිතයේදී පාවිච්චි කරනවා ග්‍රීක හෝඩියේ තියෙන අකුරු. මොනවද? alpha, beta, gamma, alpha, beta, gamma, delta, ඊට පස්සේ lambda, mu, nu, ඊට පස්සේ මේ theta. ඔය වගේ අකුරු පාවිච්චි කරනවා අපි කෝණයක් හඳුන්වන්න, පාදයක් හඳුන්වන්න, දුරක් හඳුන්වන්න ඒ වගේ. ඒ නිසා මෙන්න මේ වගේ පාවිච්චි කරන අකුරක් තමයි මේක. එතකොට අපි සලකනවා ඕනම ඍජු කෝණ ත්‍රිකෝණයක් අපි සලකනවා ත්‍රිකෝණමිති පාඩම ගැන සාකච්ඡා කරන්න. මේකේ මේ කෝණයක් අපි සලකලා ওই කෝණෙත් එක්ක මේ ඍජු කෝණ ත්‍රිකෝණය ඍජු ඉස්සරහින් තියෙන කර්ණය කියලා කියනවා. මේ අපි කතා කරන කෝණයට ගෑවිලා තියෙන යාබද පාදේ මේකට කියනවා බද්ධ පාදේ කියලා. බද්ධ පාදේ මේකට ඉස්සරහින් තියෙන පාදයට අපි කියනවා මේක සම්මුඛ පාදේ කියලා. පාදය. ඒ කියන්නේ ඕනම ඍජු කෝණ ත්‍රිකෝණයක ඍජු කෝණයට ඉස්සරහින් තියෙන්නේ කර්ණය. කර්ණයට අපි කයන්න විතරක් ලියමු. මේ බද්ධ පාදයට අපි කියනවා බයන්න විතරක් ලියනවා. සම්මුඛ පාදයට සයන්න විතරක් ලියනවා. හරි මේක සයන්න, මේක බයන්න, මේක කයන්න. ඔය මේ කෝණය සැලකුවොත් අපි දැන් වෙන කෝණයක් සැලකුවොත් ඔයාලට මම මේ කියලා දෙන්නම් කොහොමද එන්නේ මොනවද කරන්නේ කියලා. මේ කෝණය අපි ඇල්ෆා කියලා හිතුවොත් වෙන අකුරකින් සැලකුවොත් මේ කෝණයට සම්මුඛ පාද වෙන්නේ මේක. එතකොට මේකට අපි රතු පාටින් සයන්න දැම්මා. මේකෙදි මේ කෝණය මොකක් වුණත් මේක කයන්නමයි. කර්ණයමයි. ඊට පස්සේ මේ කෝණයට ගෑවිලා තියෙන එක මේක තමයි පුතේ බද්ධ පාදය වෙන්නේ. එහෙමනම් අපි ත්‍රිකෝණයක සලකන කෝණයට ඉදිරියෙන් තියෙන සම්මුඛ පාදය, ගෑවිලා තියෙන බද්ධ පාදය හැම වෙලාවෙම කර්ණය තමයි ඔය දිග පාදේ. ඔන්න එකක්. ඊළඟට ත්‍රිකෝණමිතිය අපි පාවිච්චි කරනවා මිනිහෙක් දැන් අපි යම්කිසි සිද්ධියක් දෙනවා ත්‍රිකෝණමිතිය කියන අපි ජීවිතයට සම්බන්ධයි. මේ අපි ගණන් හදන ඒවා ඉදිකිරීම ක්ෂේත්‍රයේදී පාරේ යනකොට ගස් නගින ඒවා ගොඩනැගිල්ල උඩ ඉඳන් පල්ලෙහා බලනවා, පල්ලෙහා ඉන්න නැවක් දිහා බලන එක, ගඟේ එන මිනිස්සේ ඔරුවක් දිහා බලන එක, අහසේ යන ගුවන් යානාවක් දිහා බලන එක, ඕවා එක තමයි පුතේ දෙන්නේ ගණන් හදන්නේ. පරිසරයේ තියෙන දේවල්. ගහක ඉන්නවා වහලා කුරුල්ලෙක්, ඊට පස්සේ එයා ගිහිල්ලා අර ඉන්න මාළුවෙක් අල්ල ගන්නවා. ඔය මාළුව අල්ලන්න යනකොට මේ උඩ ඉඳන් පහළට යනකොට අපි උඩ බලනවා, පහළ බලනවා. එහෙනම් උඩ බලන එකට අපි කියනවා වෙන කතාවක්, පහළ බලන එකට වෙන කතාවක්. කෙලින් බලන එක තව. එහෙනම් කෙලින් බලන එකට අපි කියනවා අපි මෙහෙම ඇසක් තිබ්බොත් මේ ඉන්නේ අපේ ඇහැ. මේ ඇහි කළු ඉංග්‍රීසියාව. මේ තියෙන්නේ මේක ඇහි බැම්ම කියලා හිතන්න. එතකොට ඇහැ කෙලින් අපි මේකට මෙන්න මේ රේඛාවට අපි කියනවා මොකද්ද? ඇස් මට්ටම.
ඔය ඇස් මට්ටම. ඇහැ මෙහෙම උඩට හරවලා බලනවා නම් අපි ඒකට කියනවා මෙන්න මේ පැත්තට බලන එකට ආරෝහණ කෝණය. කෝණය. ඒ කියන්නේ මෙහෙම උඩට හැදෙන කෝණය. එහෙනම් මේ පහළ තියෙන එකක් දිහා බලනවා නම් මෙහෙම හැදෙන එකට අපි කියනවා අවරෝහණ. කෝණය. මොකද්ද? උඩ බලන එකකට කියනවා මේකට කියනවා ආරෝහණය, පහළට බලන එකට කියනවා අවරෝහණය. හරි. එතකොට මේකට කියනවා ඇස් මට්ටම. මේ තියෙන්නේ අපේ ඇහැ. ඔන්න ත්‍රිකෝණමිතිය වැදගත් කරුණු මම එක එක මතක් කරන්නේ. මේක ඉහළ බලනවා නම් ආරෝහණය, පහළ බලනවා නම් අවරෝහණය. මේක ඇස් මට්ටම. ඊට පස්සේ මේක තමයි ත්‍රිකෝණය අපි සලකනවා. ඊළඟට අපිට තව තියෙනවා පයිතගොරස් ප්‍රමේය මතකද? පයිතගොරස් ප්‍රමේයත් අපිට මතක් කරගන්න වෙනවා. මේ යම් කිසි ගාණක් හදන්න ත්‍රිකෝණයක් සම්බන්ධ කරගෙන වැඩ කරන්න. හරි. අපි පයිතගොරස් ප්‍රමේය බලමු. පයිතගොරස් ප්‍රමේය කියලා කියන්නේ මොකද්ද? මෙහෙම මේක 4යි සෙන්ටිමීටර් හරි මීටර හරි ඕන එකක්. මේක 3යි සෙන්ටිමීටර්. නැත්නම් මීටර කියමුකෝ අපි. එහෙනම් මේක P Q R නම් මේකේ දිග දන්නේ නැහැ. එහෙනම් මේක අංශ ගන්නවා එහෙනම් පයිතගොරස් ප්‍රමේය කියලා කියන්නේ ඕනම ත්‍රිකෝණයේ කර්ණය මත අඳිනවා සමචතුරස්‍රයක්. මේකේ වර්ගඵලය අපි හිතමු මේක A කියලා, මේ පාදේ B කියලා, මේක C කියලා හිතමුකෝ. එතකොට කර්ණය මත අඳිනවලද සමචතුරස්‍රය වර්ගඵලය කියන්නේ මොකද්ද? මේක C නම් මේකත් C, මේකත් C, මේකත් C නේ. මේකේ වර්ගඵලය මොකද්ද? දිග වැඩි කිරීම පළල. ඒ කියන්නේ C වැඩි කිරීම C. C කියන්නේ මොකද්ද? C වර්ගය. ඒකක මීටර නම් වර්ග මීටර වෙනවා නේ. එහෙනම් මේකේ වර්ගඵලය මොකද්ද? C වර්ගය. කර්ණය මත අඳින සමචතුරස්‍රය වර්ගඵලයේ ඉතිරි පාද දෙක මත අඳින සමචතුරස්‍ර වල වර්ගඵල වල එකතුවට සමාන වේ කියලා තමයි පයිතගොරස් ප්‍රමේය කියන්නේ. මේක B නම් B වර්ගය. මේක A නම් A වර්ගය. එහෙනම් A වර්ග මෙන්න මේකේ වර්ගඵලය C වර්ගයනේ. සමාන වෙනවා A වර්ග දන B වර්ගයට. ඕක තමයි පයිතගොරස් ප්‍රමේය කියන්නේ. මේකේ වර්ගඵලය සමාන මේකේ වර්ගඵලය මේකයි. දැන් අපි දන්නේ නැහැ C ABC කියවට හරියන්නේ නැහැ. මේකේ දිග 4යි මේකේ දිග 3යි. නේ? එහෙනම් C වර්ගය සමානයි මේක C. A වර්ගය ඒ කියන්නේ මොකද්ද මෙතන? 4යි 4 වර්ගය ධන මේක B කියන්නේ 3යි 3 වර්ගය. එහෙනම් C වර්ගය සමානයි 4 වර්ගය මොකද්ද? 4 වැඩි කිරීම 4. 4ක් 4 16යි. ධන 3 වර්ගය මොකද්ද? 3 වැඩි කිරීම 3. මේක 16යි 3ක් 3 9යි. එහෙනම් 9යි. එහෙනම් C වර්ග සමානයි මොකද්ද? A වර්ග ධන 16 ධන 29. ඒ කියන්නේ 9 16 25යි. මොකද්ද? C වර්ගය. අපි C වර්ගයේ C වල දිග මොකක්ද වෙන්නේ? C සමානයි මේකේ වර්ගමූලය නේද? එහෙනම් C සමානයි 25 වර්ගමූලය. ඒ කියන්නේ මොකද්ද? 25 වර්ගමූලය කියන්නේ මොකද්ද? 5යි. ඒ කියන්නේ 5 වැඩි කිරීම 5යි කියන්නේ මොකද්ද? 25යි. එහෙනම් 5 වර්ගය සමානයි 25යි නම් 25 වර්ගමූලය සමානයි 5යි. එහෙනම් මේකේ උත්තරේ මොකද්ද? C සමානයි 5යි. මොනවද ඒකද? සෙන්ටිමීටර්. එහෙනම් මේක කීයද? 5යි මීටර. එහෙනම් මේක 3යි මේක 4යි නම් මේක 5යි. මේකේ වර්ගය සමානයි මේකේ වර්ගය දන මේක වර්ගය. ඕක තමයි පයිතගොරස් ප්‍රමේය. අපි පයිතගොරස් ප්‍රමේය පාවිච්චි කරන්න ඕනේ ඉතිරියේදී. මේ වගේ ත්‍රිකෝණයක් පාවිච්චි කරන්න ඕනේ. මේ වගේ ඇස් මට්ටම එහෙම බලන්න ඕනේ. එතකොට ඔය කියන දේවල් සේරම අපිට ත්‍රිකෝණමිතියදී පාවිච්චි කරන්න ඕනේ. එහෙමනම් මේ වගේ සලකන ත්‍රිකෝණයක මම දැන් ආපහු මේක පැත්තකින් අදින්නම්. මෙන්න ත්‍රිකෝණයක්.
මේක අන්තක 90යි මේ A B C. එතකොට මේක අපි θ කියලා හඳුන්වනවා. එතකොට මේ අන්තක 90 කෝණයට ඉදිරියෙන් තියෙන්නේ මේක කර්ණය. මේක මේ සලකන කෝණයට ගෑවිලා තියෙන්නේ බද්ධ පාදය. මේක ඊට පස්සේ මේකට ඉස්සරහින් තියෙන මොකද්ද? සම්මුඛ. පාදය. අපි පහසුවට කර්ණය බද්ධ පාදය සම්මුඛ පාදය කියන එක ගන්න නැතුව අපි දාමු ඔවට අකුරු. කර්ණය කියන එකට කයන්න විතරක් දානවා. බද්ධ පාදයට මම දානවා බයන්න විතරක්. සම්මුඛ පාදයට දානවා සයන්න විතරක්. හරි. එතකොට අපි ත්‍රිකෝණමිතික අනුපාත තුනක් ඉගෙන ගන්නවා. අනුපාත තුන තමයි මේ ත්‍රිකෝණයත් එක්ක sin θ. sin මේ කෝණය. ඒ කියන්නේ මේ කෝණය sin නගය කියන්නේ sin කියන්නේ සම්මුඛ පාදය බෙදීම කර්ණය. ඔක පළවෙනි අනුපාතය. ඒ කියන්නේ මොකද්ද? sin θ සමානයි සම්මුඛ පාදය කියන එකට මම දානවා සයන්න විතරක්. කර්ණයට මම දානවා කයන්න විතරක්. මොකද්ද? එහෙනම් කයන්න විතරක් දානවා. sin. ඊට පස්සේ cos θ කියලා තව එකක් අපි දන්නවා. cos θ සමානයි බද්ධ පාද විදිහින් කර්ණය කියලා කියන්නේ. මේ මම ඒ වචන තුන කියලා දෙන්නම්. ඊට පස්සේ ඔයාලට මොනවද සකසයින් බග cos අපටයින් කියලා කියන්නේ කියලා තේරෙනවා. බද්ධ පාදයේ බෙදීම කර්ණය. බයන්නයි කයන්නයි දෙක විතරක් නියමම cos θ බක්ක cos. එතකොට මේක එකක්. ඊට පස්සේ cos θ කියන්නේ මොකද්ද? බද්ධ පාදයේ බෙදීම කර්ණය. අපි පුරුද්දට ජොලියට මතක තියාගන්න මෙන්න. sin බක්ක cos. ඊළඟ අනුපාතය තමයි tan කියලා කියන්නේ. tan θ සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. ඒ කියන්නේ මොකද්ද? tan θ සමානයි එහෙමනම් අපි සියලුම ත්‍රිකෝණමිතිය ගණන් හදන්නේ මෙන්න මේ කතන්දර තුනත් එක්ක විතරයි. එහෙනම් ඔයාලා පාඩම් කරන තැන, වැඩ කරන තැන, නිදා ගන්න තැන ලියලා බිත්ති වල ගහගන්න මෙන්න මේ අනුපාතය. සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙනවා ත්‍රිකෝණමිතිය පාඩමක් තියෙන්නේ පොතේ අන්තිමට. ගාන තියෙන්නේ පේපර් එකේ අන්තිම ගාන. සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙනවා ත්‍රිකෝණමිතිය ගාන අතාරින්න. නමුත් මම ඔයාලට අද කියලා දෙන්නම් ත්‍රිකෝණමිතිය ගාන තමයි ලේසිම ගාන. මොකද්ද? ලේසිම ගාන. එතකොට අපි ඉගෙන ගන්න තියෙන්නේ මේ ආරෝහණ කෝණය කියන්නේ අවරෝහණ කෝණය කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තොත් ඇති ඒවට. sin අනුපාතය, cos අනුපාතය, tan අනුපාතය කියලා කියන්නේ ඍජුකෝණ ත්‍රිකෝණයක් පාවිච්චි කරලා මොකද්ද කියලා ඉගෙන ගත්තොත් ඒ ගණන් හදන්න ඒ දැනුම හොඳටම ඇති. එහෙනම් සකසයින් බක cos tan කියන්නේ මොනවද කියලා දැනගත්තම ඒ ඇති. දැන් පිටේදී අපි ත්‍රිකෝණමිතික අනුපාත පිළිබඳව ත්‍රිකෝණමිතිය මූලික සිද්ධාන්ත ඉගෙන ගත්තා. ඊට පස්සේ මම කියලා දෙන්නම් විශේෂ කතන්දරයක්. ත්‍රිකෝණමිතිය කියන පාඩම අපි ත්‍රිකෝණමිතික සියලුම අංශක ගණන් අංශක බිඳුව ඉඳලා 3 දක්වා තියෙන සියලුම අංශක ගණන් වල අගයන් ත්‍රිකෝණමිතික අගයන් sin cos
සයින කොසයින ටැන්ජන් කියන ඔක්කොම තියෙන්නේ වගුවල. ඒකට අදාළ වගුවක් තියෙනවා. අපි වගුව පාවිච්චි නොකර මේ ප්‍රධාන කෝණවල අගයන් හොයන්න කොහොමද කියලා හොඳ සරල ක්‍රමයක් කියලා දෙන්න. ඒ කොහොමද කරන්නේ? අපි බලමු මෙන්න මෙහෙම සමපාද ත්‍රිකෝණයක් සලකමු. අපි නිකන් අපි හදාගමු මෙහෙම. පාදයක දිග 2යි. මේකයි පාද තුන සමාන නම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු 180 නිසා පාද තුන සමාන නම් කෝණ තුනක් සමානයි. 180 කියන එක සමානව තුනට බෙදිච්චාම එකක් කියන අන්තක 60යි. එහෙනම් මේක කෝණයක් අන්තක 60යි. මේකත් අන්තක 60යි. එහෙනම් මෙයත් අන්තක 60යි. අපි හිතමු මේකට A B C කියලා හිතමු. ABC ත්‍රිකෝණය සලකනවා මම දැන් අපි දන්න ත්‍රිකෝණමිතික අනුපාතවල අගයන් හොයන්න. ගමු. මම ඊට පස්සේ දෙනවා. මෙන්න මේ ත්‍රිකෝණයේ ඉඳලා මේ කෝණයේ ඉඳලා මේ AB BC පාදයට ලම්බ ගන්නවා. මේක ලම්බ වෙනකොට අනිවාර්යෙන් සමපාද ත්‍රිකෝණයක් නිසා මේ උඩ කෝණය දෙකට බෙදෙනවා. එහෙනම් මේක අන්තක 30යි. මේකත් අන්තක 30යි. ඊට පස්සේ මේ ලක්ෂය අපි හිතමු P කියලා. ABP නැත්නම් ABD කියමු. එතකොට ABD කියලා ඍජුකෝණ ත්‍රිකෝණයක් තියෙනවා. BCD කියලා තව ඍජුකෝණ ත්‍රිකෝණයක්. දැන් මම මේ ABD ත්‍රිකෝණය පාවිච්චි කරලා තමයි ඔයාලට කියලා දෙන්න හදන්නේ. ත්‍රිකෝණමිතික වගු භාවිත නොකර කෝණ එකක් විසුන හැටි බලන්න. අපි මොකද්ද sin කියන්නේ? sin අපි කෝණයක් සලකනවා sin θ කියලා. sin θ කියන්නේ මොකද්ද? ක සම්මුඛපාදික කර්ණය. cos කියන්නේ මොකද්ද? cos θ කියලා කෝණයක් සලකුවා බද්ධ පාදයේ බෙදීම කර්ණය. tan θ කියන්නේ මොකද්ද? සම්මුඛපාදයේ බෙදීම බද්ධ පාදය. ඕක දන්න ඔය තුන තමයි අපි පාවිච්චි කරන ත්‍රිකෝණික අනුපාත. දැන් අපි AB D ත්‍රිකෝණයට දාන්න ඕනේ sin cos tan. අපි sin කියලා මේ අන්තක 60 ගැන කතා කරොත් අන්තක 60ට සම්මුඛ පාදය වෙන්නේ මේක. මොකද්ද BD. බද්ධ පාදය වෙන්නේ මේ ගෑවිච්ච පාදයේ AD. මේක දෙකයි A කියලා හිතුවොත් මේක දෙකයි A කියලා හිතුවොත් මේකත් දෙකයි A. එතකොට මෙතනින් සමච්ඡේදන වුණාම අනිවාර්යයෙන් මේක සමානව දෙකට බෙදෙනවා. මේකයි මේකයි සමාන. එහෙනම් මේක A වෙනවා මේක A වෙනවා. හැබැයි sin කියලා කතා කරන්නේ මේ සම්මුඛ පාදයේ දිග දැනගන්න ඕනේ. එහෙමනම් මෙන්න මේ ත්‍රිකෝණ ත්‍රිකෝණය පාවිච්චි කරලා මේකේ දිග හොයාගමු. ඕක වෙනම හොයාගමු. දැන් මේක ගමු. BCD ත්‍රිකෝණය මෙන්න මේක. මේකේ මෙතන D, මෙතන C, මෙතන B. මේක අන්තක 90යි. මේක දෙකයි A. මේක බලන්න මම ගත්තේ. එතකොට මේක A වෙනවා. එහෙනම් මේකේ දිග මොකක්ද? මේ ත්‍රිකෝණ ත්‍රිකෝණයක අපි කියනවා මේකට කර්ණය. මේකේ දිග හොයාගන්න ක්‍රමයක් මොකද්ද? ත්‍රිකෝණමිතියට කලින් අපිට පුළුවන් මොකද්ද? පයිතගොරස් ප්‍රමේය. අපි දන්නවා පයිතගොරස් ප්‍රමේය මොකද්ද කියන්නේ? ඕනම ත්‍රිකෝණයක කර්ණයේ වර්ගඵල කර්ණය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය ඉදිරි පාද දෙක මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය එකතුවට සමාන වෙයි. එහෙමනම් අපි මෙන්න මේකේ වර්ගඵලය කියලා කියන්නේ මොකද්ද? සමාන සමචතුරස්‍රය කියන්නේ මේක දෙකයි මේක දෙකයි දෙකයි කියන්නේ දෙකයි වැඩි කිරීම දෙකයි කියන්නේ 2 2 4යි a වර්ගය. එහෙනම් මේකේ වර්ගඵලය 4යි a වර්ගය. මේක a නම් මේ පැත්තේ අඳින සමචතුරස්‍රයේ a කියන්නේ a වර්ගය. එතකොට මේක අපි හිතුවොත් මේ x කියලා අපි දන්නේ නැහැ. මේකේ වර්ගඵලය මොකද්ද? x වර්ගය. එහෙමනම් පයිතගොරස් ප්‍රමේයෙන් කියනවා මේකේ වර්ගඵලය සමානයි මේකේ වර්ගඵලය දාන මේකේ වර්ගඵලය. මොකද්ද? පයිතගොරස් ප්‍රමේය අනුව BC වර්ගය සමානයි BD වර්ගය දාන DC වර්ගය කියලා. BC වර්ගය කියන්නේ මොකද්ද? BC දෙකයි ඒකේ වර්ගය 2 2 4යි A කියන්නේ ඒ වර්ගය 4යි A වර්ගය. මේක 4යි A වර්ගය. BD වර්ගය කියන්නේ මේක. ඒක මොකද්ද? මේකේ දිගේ x කියලා හිතුවොත් x වර්ගය. දාන DC වර්ගය කියන්නේ මේක A වර්ගය A නම් A කියන්නේ A වර්ගය. දැන් අපි හිතමු අපිට ඕනෑකම තියෙන්නේ මේ x හොයන්නනේ.
අපි x කැඳු කෙලිම BD කියලා දාමු. BD වර්ගය. දැන් BD හොයන එක නම් BD තනි කරගන්න මෙයා මෙහාට ගෙනනකොට 4යි a වර්ගය මේ a වර්ගය මෙහාට ඍණ a වර්ගය සමාන වෙනවා BD වර්ගයට. එතකොට BD කියන්නේ මොකද්ද? 4යි a ඍණ a වර්ගය කියන්නේ මෙතන 1යි 4 1 3යි a වර්ගය. BD වල වර්ගයට. එහෙනම් BD කියන්නේ මොකද්ද? මම මේ දෙක මාරු කරලා යනවා මෙන්න මෙතනින් මෙහෙම එනවා BD වර්ගය සමාන වෙනවා 3a වර්ගයට BD කියන එක සමාන අර පැත්තේ වර්ගමූලය 3a වර්ගය මේකේ 3a වර්ගමූලය වෙනම a වර්ගමූලය වෙනම ලියනවා එතකොට BD සමානයි a වර්ගයේ වර්ගමූලය a වෙනවා 3a වර්ගමූලය මූල 3යි කියලා එනවා එහෙනම් BD සමානයි මූල 3යි a කියලා එනවා මම කෙටියෙන් කිව්වා ඔයාලා දන්න එක. එහෙනම් මේකේ දිග මොකද්ද? මූල 3යි a. එච්චරයි කතාව. දැන් මම මේ ටික මකනවා. දැන් අපි මේකේ මැද පදේ මේ පාදේ දන්නවා. ඔන්න දැන් බලගන්න. AB D ත්‍රිකෝණයට දානවා අපි. මෙතෙන් දැන් ගන්න. AB D ත්‍රිකෝණයෙන් මේ අන්තක 60 තරකම් sin අන්තක 60 සමානයි සාක මේ අන්තකයට මේක සම්මුඛ පාදය මේක බද්ධ පාදය මේක කර්ණය මම වෙන පාඩ වලින් දාන්නම්කෝ මේ අන්තක 60ට සම්මුඛ පාදය මේක බද්ධ පාදය මේක කර්ණය දැන් බලමු මේකට ABD ත්‍රිකෝණයෙන් දාන sin 60 සම්මුඛ පාදයෙන් කර්ණය මොකද්ද BD බෙදීම කර්ණය කීයද AB එහෙනම් sin 60 සමානයි BD කීයද මූල 3යි a කර්ණය මොකද්ද 2යි අපිට a අකුරට a අකුර කැපිය හැකි එහෙනම් sin 60ගේ මූල 3 බෙදීම 2යි දැක්කද මේ මූල 3 කියන්නේ 1.7යි එතකොට මේක බෙදීම මේකයි කියන්නේ ඉලක්කම් දෙකක් ඒක දෙකම දෙනවා උත්තරයක් එනවා ඊට පස්සේ අපි cos 60 බලමු අන්තක 60 ගොස් කියන්නේ මොකද්ද බාක බද්ධ පාදේ මොකද්ද මේකට මේ 60ට අනුව AD කර්ණය මොකද්ද මේක AB එහෙමනම් cos 60 සමානයි බාක බද්ධ පාදේ A සිම්පල් A කර්ණය මොකද්ද 2යි අපි මේ ඒට ඒවා එකයිනේ එහෙනම් cos 60 කියන්නේ මොකද්ද cos අංශක 60 යගේ මොකද්ද එක බෙදීම 2යි භාගයයි ඕක මතක තියාගන්න cos 60 භාගයයි කියලා නේ cos 60 නෙවෙයි cos 60 භාගය ඊට පස්සේ tan අපි tan අංශක 60 සමානයි සබ tan නේ සබ සම්මුඛ පාදේ බද්ධ පාදේ සම්මුඛ පාදේ කි මොකද්ද BD බද්ධ පාදේ මොකද AD එහෙනම් BD බෙදීම AD කියන්නේ මොකක්ද BD මූල 3 බෙදීම 2යි AD කියන්නේ 1යි tan 60 සමානයි BD මූල 3යි A බද්ධ පාදේ මේක සබ A ඒට A කැපුණාම tan 60 සමානයි මූල 3 විතරයි sin cos tan 60 අපි හෙව්වා ඊට පස්සේ ඔය විදිහටම මම දැන් අංශක 30ක් හදනවා මේකෙන් මේක මකන්නම් දැන් මතක තියාගන්න මේ ත්‍රිකෝණයෙන් සයිඩ් මේ 30 ගමු මොකද්ද DCB ත්‍රිකෝණයෙන් BC
CD ත්‍රිකෝණයෙන් 30. මේකෙන් අපි ගත්තේ අංශක 60. 30ට අනුපාත ටික දාමු මෙහෙම. sin 30 කියන්නේ මොකද්ද? මේ 30ට මම වෙන පාටක් දාන්නම්කෝ. මේ 30ට අනුව මේකට සම්මුඛ පාද වෙන්නේ මේක. මේකට බද්ධ පාද වෙන්නේ මේක. ගෑවිලා තියෙන එක මේක. මේකේ කර්ණය වෙන්නේ මේක. දැන් අපි sin 30 සමානයි සක DC බෙදීම කර්ණය BC. ඊට පස්සේ sin 30 අගය අපි කෙලින්ම මේක මොකද්ද? සම්මුඛ පාදයේ A. කර්ණය මොකද්ද? 2A. එහෙනම් sin 30 A බෙදීම මේ A ට A කැපුණාම උත්තරේ මොකද්ද? 2යි 2යි. දෙකෙන් 1යි. ඊට පස්සේ sin 60 නේ cos 30 30 සමානයි මේ 30ට බද්ධ පාදේ මේක නිල් පාටින් තියෙන්නේ. කර්ණය මේක. බද්ධ පාදේ BD. BD බෙදීම කර්ණය BC. එහෙනම් BD කියන්නේ මොකද්ද? බද්ධ පාදේ මේ මූල 3යි. කර්ණය මොකද්ද? 2යි. 2යි A. ඒට A කැපුණා cos 30 සමානයි මූල 3 බෙදීම 2යි. ඊට පස්සේ tan sin cos tan 30 බලමු. tan 30 සමානයි සම්මුඛ පාදයේ සම්මුඛ පාදයේ DC බෙදීම බද්ධ පාදයේ BD. DC බෙදීම BD. මේකේ tan කියන්නේ සබ. මේක DC කියන්නේ A බද්ධ පාදයේ මූල 3. tan 30 සමානයි සම්මුඛ පාදයේ A බෙදීම මූල 3යි A. සබ tan. එතකොට මේකේ A ට A කැපුණා. tan 30 සමානයි මොකද්ද උත්තරේ? එක බෙදීම මූල 3යි. අපි ගත්තා දැන් sin 30යි cos 30යි sin නේ අංශක 30යි 60යි අනුපාත තුන ලිව්වා. ඊට පස්සේ අපිට අංශක 45 හදන්න ඕනේ. අංශක 45 හදාගන්නේ අපි මේකේ අංශක 30යි 60යි තියෙන්නේ. 45ට මෙහෙම එකක් ගන්නවා. මෙතනින් හදනවා. අංශක 45 කෝණයක් අපි මෙහෙම නිර්මාණය කරනවා. මෙහෙම ගත්තා ත්‍රිකෝණයක්. මේක අංශක 90යි මේක සමානයි මේකට. එහෙනම් මේක 45යි මේකත් 45යි. අපි හිතුවොත් මේක x කියලා හිතුවොත් මේකත් x. ඇයි? සමෝද්විපාද ත්‍රිකෝණයක්. එහෙනම් මේක මොකද්ද? වෛද්‍ය ක්‍රමයේ අනුව මේකේ වර්ගය දාන මේකේ වර්ගය දාන මේකේ වර්ගය. එහෙනම් මේක x එකයි මේක x එකයි නම් මේකේ එන්නේ මොකද්ද? x වර්ගය දාන x වර්ගය. ඒ කියන්නේ 2යි x එනවා. එහෙනම් මේකේ ABC කියලා හිතන්න. නැත්නම් xy z දාමු. x y z ත්‍රිකෝණයෙන් yz සමානයි මේකේ වර්ගය දාන මේකේ වර්ගයේ වර්ගමූලය. ඒ කියන්නේ x වර්ග දාන y වර්ග කියන්නේ මේකේ එන්න වර්ගමූල 2x වර්ගය. එතකොට මේකේ වර්ගමූලය තමයි මේකේ දිගෙන්නේ. x z සමානයි මේක දාන මේකේ වර්ගමූලය. ඒ කියන්නේ මේකේ වර්ගමූලය. ඒ කියන්නේ මොකද්ද? zx කියන්නේ මූල 2යි x විතරයි. x වර්ගයේ මෙතන මූල 2යි x එනවා. එහෙනම් අපි ඔය දැනුම පාවිච්චි කරලා දැනට මේක එච්චර හිතන්න දෙයක් නෑ. මේ පාදයේ දිග මූල 2යි. දැන් අපි දාමු tan 40 මේ අන්තර 45ට ඕන කරන sin cos tan sa k ba k sa b. right. අන්තර 45 සඳහා අපි ගන්න xy z ත්‍රිකෝණය. සඳහා
x y z ත්‍රිකෝණයෙන්. දැන් ඔන්න බලමු. sin 45 මේ දෙකම එකයිනේ. sin 45 සමානයි මේ 45 ගත්තොත් සක සමුපපාදයේ කෙලින්ම x බෙදීම කර්ණය මූල 2යි x x ලැබුණා sin 45 සමානයි මේකට මේක ලැබුණා 1ට මූල 2යි. ඔන්න එකක්. ඊළඟට cos 45 මේක අන්තක 45යි cos කියන්නේ බද්ධපාදයේ කර්ණය. බද්ධපාදයේ මේක x කර්ණය කියන්නේ මූල 2x. x ලැබුණා cos 45 සමානයි ඒකට ස්කැප්නා 1ට මූල 2යි. sin 45ත් 1ට මූල 2යි. cos 45ත් 1ට මූල 2යි. ඊළඟට tan 45 සමානයි මේ 45ට සබ. මේක 45 සලකුවොත් සම්මුඛ පාදය බද්ධ පාදය. මොකද්ද? සම්මුඛ පාදයත් x බද්ධ පාදයත් x. x කැපුණ උත්තරේ 1ට 1යි. tan 45 සමානයි 1 බෙදීම 1 කියන්නේ 1යි. දැන් ඔයාලා හොඳට බලන්න මෙන්න මේ අගයන් ටික දිහා. අංශක 30ට sin 30යි කියන්නේ මෙන්න දෙකෙන් එකයි. sin cos 30යි කියන්නේ මූල 3 බෙදීම 2යි. tan 30යි කියන්නේ 1ට මූල 3යි. 45ට sin 45 කියන්නේ 1ට මූල 2යි. cos 45 කියන්නේ 1ට මූල 2යි. tan 45 කියන්නේ 1යි. අංශක 60 sin 60යි කියන්නේ මූල 3 බෙදීම 2යි. cos 60යි කියන්නේ භාගයයි. tan 60යි කියන්නේ මූල 3යි. දැන් හොඳට බලන්න මම මෙහෙම දෙයක් කරනවා. sin මේ ඉලක්කම sin 30 බෙදීම cos 30 කියලා බලමු මොකද්ද කියලා. මෙන්න sin 30 බෙදීම cos 30 කියන්නේ මොකද්ද? sin 30 කියන්නේ මේක දෙකෙන් එකයි. බෙදීම cos 30 කියන්නේ මොකද්ද? මූල 3 බෙදීම 2යි. දැන් මේ බෙදීම 2 කියන්නේ සමාන ලකුණෙන් එහා පැත්තේ මම දානවා මෙහෙම. මේ උඩ තියෙන දෙකෙන් එක ලියලා වැඩි කිරීම උඩ යන මාරු කරනවා. මූල 3 යටට එනවා. උඩට 2 යනවා. එහෙමනම් 2ට 2 කැපෙනවා. 1යි මූල 3යි ඉතුරු වෙනවා. එහෙනම් sin 30 බෙදීම cos 30 කියන එකේ වටිනාකම කීයද බලන්න. 1යි මූල 3යි ඉතුරු වෙනවා. 1 යට මූල 3යි. මේ මොකක්ද? 1 යට මූල 3 නේද? ඒ කියන්නේ tan 30 අගේ නේද? එහෙමනම් sin 30 බෙදීම cos 30 කියන්නේ මෙන්න මේ අගයමයි මෙතන එන්නේ. එහෙමනම් අපි කියනවා sin 30 බෙදීම cos 30 සමානයි මේ අගය කියන්නේ tan 30ට. tan 30 වේ කියලා අපි ඔයාලා ඉගෙන ගන්නවා. මේකත් මතක තියාගන්න. එහෙනම් sin x බෙදීම cos x සමානයි tan x කියලා ඉගෙන ගන්න. ඕකම මම 30ට පෙන්නුවා. දැන් මම 30 ටික මකනවා. දැන් 30 කතාව ඉවරයි. හරි අපි ඉතින් වගුවක් ගන්න වෙන්නේ. මෙතන දෙකෙන් එකයි. sin 30. ඊට පස්සේ අපි 60ට අසදවලට. දැන් මම මේක මකන්නම්. මේ රූපයත් මකනවා. මේකත් මකනවා. මේ උඩ ටික අපිට අවශ්‍ය නැති ටික. මේ ටිකත් මකනවා. මම ඔයාලට කරලා පෙන්නුවේ sin 30 බෙදීම cos 30 සමානයි tan 30යි. අපි අන්තක 60ට කරලා බලමු. sin 60 බෙදීම cos 60 කියන එකේ අගේ බලන්න මොකද්ද වෙන්නේ කියලා. sin 60 අගේ කියන මූල 3 බෙදීම 2යි. බෙදීම
මම මෙහෙම දාන්නම් වලට වඩා ලේසි. cos 60 කියන්නේ දෙකෙන් එකයි. දැන් මේ බෙදීම කියන එක සුළු වෙනකොට මොකද වෙන්නේ? සමානයි. මූල 3 බෙදීම 2 කියන එක වැඩි කිරීම උඩට 2 යනවා. යටට 1 එනවා. 2ට 2 යමුණා. sin 60 බෙදීම cos 60 සමානයි මූල 3 බෙදීම 1 කියන්නේ මූල 3යි. මොකද්ද මූල 3 යගේ? මේ tan 60 යගේ මොකද්ද මූල 3යි නේද? එහෙනම් මේක සමාන වෙනවා නේද tan 60ට? එහෙනම් මොකද්ද කියන්නේ මේ? sin 60 බෙදීම cos 60 සමානයි tan 60ට. මේකත් මතක තියාගන්න ඕනේ මේ හැම එකක්ම වගේ. ඊට පස්සේ 30 කතාවක් පෙන්නුවා 60 කතාවක් පෙන්නුවා 45ත් හදමු. ඔන්න sin 45 කීයද? මෙන්න මූල 3 එකේට මූල 3 2යි. cos 45 මොකද්ද? මේ එකේට මූල 2යි. එහෙනම් sin 45 බෙදීම cos 45 කියන්නේ මොකක්ද උත්තරේ? මේක බෙදීම මේක නේද? එහෙනම් එකයට මූල 2 බෙදීම වැඩි කිරීම වෙනකොට මෙයා උඩට යනවා. මේක උඩට යනවා මූල 2 යට එනවා 1. මේකට මේක කැපුණා මේකට මේක කැපුණා උත්තරේ මොකද්ද? එකයට 1යි කියන්නේ 1යි. එහෙනම් sin 45 බෙදීම cos 45 කියන්නේ මොකද්ද? කීයද? මේ එක කියන්නේ මොකද්ද මේ? tan 45 ගේ 1යි නේද? එහෙනම් tan 45යි. ඔන්න ඔය කතාවත් මතක තියාගන්න. අපිට ඔච්චර තමයි ත්‍රිකෝණමිතික අනුපාත සම්බන්ධයෙන් තියරි විදියට ඉගෙන ගන්න තියෙන අපි මොනවද? උපරිම මොනවද? ආරෝහණ කෝණ බැලුවා, අවරෝහණ කෝණ බැලුවා. ඊළඟට මේ වගේ ත්‍රිකෝණමිතික අනුපාත සම්බන්ධව අපි ඉගෙන ගන්න තියෙන ටික sin cos tan පිළිබඳව ඉගෙන ගත්තා. එතනින් ගියාම මෙන්න මේ අනුපාත ත්‍රිකෝණමිතික වගුභාවිතා නොකර කෝණයක අගයක් හොයාගන්නේ කොහොමද අපි? මෙන්න මේ අන්තක 30යි 45යි 90 60 ඒවා ප්‍රධාන කෝණ ටික අගයන් ටික හොයාගත්තා. දැන් මම පොඩි වගුවක් ඔයාලට ගහලා දෙන්නම් මතක තියාගන්න. අනික තමයි sin θ බෙදීම cos θ තමයි tan θ කියලා මතක තියාගන්න. එහෙනම් අනුපාත දෙකයි තියෙන්නේ කියලා අදින් පස්සේ මතක තියාගන්න. අනුපාත තුනක් නැහැ. sin නේ කොති. එහෙනම් ලඝු ගණක වගු චක්‍රේ බලන්න sin ඒත් එක්කම cos 90 ඍණ θ sin θ sin 90 ඍණ θ cos θ කියලා දෙනවා. ඒකත් මම කියලා දෙන්නම්. මම ඒත් එක්ක මේ පොඩි වගුවක් කියලා දෙන්නම්. ඒක අපි දැන් ගත්තා කෝණය අංශක 30 45 60 ඊට පස්සේ sin 30 කියන්නේ කීයද? cos 30 කියන්නේ sin cos ඊට පස්සේ tan කියන ඒවට අගයන් ටික දාගමු මෙන්න. sin අංශක 30යි කියන්නේ අපිට ආවා මේ මෙතනින්. කීයද? භාගයයි. මේ තියෙන්නේ sin අංශක 30 ගේ භාගය. මම ඒකයි මෙතන මකන්න නැතුව ඉන්නේ. ඊට පස්සේ cos අංශක 30 ගේ මේ කීයද? මූල 3 බෙදීම 2යි. tan අංශක 30 ගේ කීයද? එකයට මූල 3යි. එකයට මූල 3යි. දැන් අපිට මෙන්න මේ ටික මකන්න පුළුවන්. ඊට පස්සේ sin 45 කියන්නේ කීයද? b මෙතන. එකයට මූල 2යි. cos 45 කියන්නේ එකයට මූල 2යි.
tan 45 කියන්නේ මොකද්ද? 1යි. ඊට පස්සේ මේ ටිකත් මකන්න දැන් පුළුවන්. අන්සර් sin 60 කියන්නේ කීයද? මූල 3 බෙදීම 2යි. cos 60 කියන්නේ මොකද්ද? මේ භාගයයි. cos 60 භාගයයි නේ cos 60 භාගයයි. tan 60 කියන්නේ මොකද්ද? මූල 3යි. දැන් අපිට මේ ඔක්කොම මකන්න පුළුවන්. මූල 3ේ අගය සාමාන්‍යයෙන් අපිට වර්ගමූල පූර්ණ හොයලා බලන්න පුළුවන්. මූල 3ේ අගය 1.73යි කියලා සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරනවා සරලව ගණන් හැදීමේදී. මේක ත්‍රිකෝණමිතිය ගණන් හදනකොට ඔබ දෙනවා. එතකොට මේක ආදේශ කරපුවාම 2 මූල 3 එක බෙදීම 1.73. මෙතන මූල 3 බෙදීම 2 කියන්නේ 1.73 බෙදීම 2. මූල 3 කියන්නේ මෙතන 1.73. ඒ වගේ මේක දාගෙන අපිට සියලුම අගයන් ලඝු ගණක චක්‍ර පාවිච්චි නොකර හදන්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ අපිට ත්‍රිකෝණමිතිය පාඩමේ ඉගෙන ගන්න තියෙන තියරි කොටස් ටික ඔච්චරයි. එහෙනම් ඔයාලට මගේ YouTube channel එක තියෙනවා SW Max YouTube channel එකේ තමයි දැන් ඔයාලා ඉන්නේ. එතකොට මගේ YouTube channel එකේ SW Max subscribe කරලා මේක share කරලා bell icon එක click කරලා තියාගන්න. මම දාන සියලු පාඩම් ටික ඔයාලට එනවා. ඉදිරියට සහ කරපු පාඩම් ටික ඔක්කොම ගන්න පුළුවන්. මම මේ යනකොට පාඩම් 12ක් විතර වගේ දාලා තියෙනවා. බලන්න ඊළඟට ඕනම කෙනෙකුට තේරෙන භාෂාවෙන් සරලව තමයි මම කියලා දෙන්නේ. මොකද මම මේ උගන්වන ගමන් තමයි මේ වීඩියෝ එක දාන්නේ. අනිත් කාරණාව තමයි අපි අපේ ගෙදර මගේ නුවර මගේ ගෙදර අපි පවත්වාගෙන යනවා සෑම බ්‍රහස්පතින්දා සහ සඳුදා දිනකම අප සාමාන්‍ය පෙළ දරුවන් සඳහා නොමිලේ O-level maths උගන්වනවා. අප සාමාන්‍ය ගණිතය උගන්වනවා. ඊට අමතරව අපේ ගෙදර මගේ බිරිඳ කරගෙන යනවා 37 දරුවන්ට නොමිලේ උගන්වනවා. ඒකත් අපි නොමිලේ කරන්නේ සමාජ සත්කාරයක් විදිහට. මේක අද ඊයේ කන්නේ ඒ කාලේ ඉඳන් කරගෙන යන වැඩ. එතකොට ඔයාලට මගේ link එක තියෙනවා Facebook එකේ තියෙනවා නැත්නම් මගේ මේ YouTube channel එකේ තියෙනවා. සරත් විජේසිංහ කියලා ලැබුවොත් Facebook එකේ SW Max කියන්නේ ඒකයි සරත් විජේසිංහ Max කියන එක. එහෙමනම් මේ පාඩම් මාලාව සම්බන්ධ කරන ඔයාලා සාර්ථකව ගණිත විෂයේ දක්ෂයෙක් වෙන්න. එහෙමනම් අපි ඊළඟ පාඩමෙන් හම්බ වෙමු. ත්‍රිකෝණමිතියේ පළවෙනි කොටසට මම ත්‍රිකෝණමිතියේ තියරි කොටස මේ නිම කරලා තියෙනවා. එහෙනම් අපි ඊළඟට විභාග ගණන් වලින් හම්බ වෙමු. හරි. බොහොම